සම්බුද්දස්ස. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් ධර්ම සාකච්ඡාව කිරීමෙන් යම් කිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට මේ කාලය ගත කරන්නේ බොහෝ දෙනෙක් ඉතාම සන්තෝෂයි. බොහෝ දෙනා කිව්වහම හැම දෙනාම. එතකොට ඒ සන්තෝෂය ඒ ආකාරයෙන් ආවේ ජීවිතයේ අනිත්‍යයක් කවා ගැනීමට පහසුවෙන් සාකච්ඡා මාර්ගය උපකාර වෙනවා. යමක් කවා ගැනීම කිව්වහම බුද්ධිය දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය දේවල් තමන්ගේ සම්දානගත කර ගැනීමට පහසු මාර්ගයක් නිසා සාකච්ඡාව නිර්වුල්ලේක ජීවිතයට එක්කාසු කිරීම මෙයින් බලාපොරොත්තු වෙනවා. ඒ සාකච්ඡා මාර්ගයෙන් අතුරු කරගත්තා වූ ධර්මවල දර්ශනීය කුමක්ද කිව්වොත් තම තමන්ගේ ජීවිත පිළිබඳව දර්ශනය කරලා සතුට වෙනවා ඇති. ඒ වගේම බාහිර ලෝකයා ඒ ජීවෙන්නා වූ ජීවිත දැකලා සතුට වෙන බව අපිට කියන්න පුළුවන්. ඒත් ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයේ සෞතුම් පිළිබඳව බොහෝ දෙනා දෙලේකත්වා ආණ්ඩුවේ නිලධාරි බව පුදුමයට පත්වෙච්ච අවස්ථා තියෙනවා. මේ සංවිධානයේ මේ සෞතුම් මේ අභ්‍යන්තරික දියුණුව දැකලා එදා අපි වාර්ෂිකව පින්කම කරලා රත්නපුරේ ඒ පූජනීය ස්ථානයේ පින්කම කරන්න යන වෙලාවේ ඒ අලුතෙන් පත්වෙච්ච බස්නායක නිලමේ දැනගන්න ලැබුණා මේ තරම් විශාල පිරිසක් 80 ගාණක් විතර අරගෙන මේ තරම් විශාල පිරිසක් ධාතු කර්මවත් වැඩමවගෙන මේ පූජා පවත්වමින් ඉන්නේ. ඒ මහත්මයා බලාපොරොත්තු හිතුවා මේ විදිහේ සේනාවක් 3000ක් විතර එනකොට මේක මහ පුදුම තත්ත්වයක් ඇති. මේක මේචල් කරගන්නේ කොහොමද කියලා. සෑහෙන්න බය වුණා මාස්ටර්. බය වෙලා පොලිසියට දැන්නුවා මේ පිරිසක් එනවලු. හරියට මේ යක්කු වෙනවා කියන වාගේ බය වෙලා. එතකොට ඒක නිසා පොලිසියෙන් අපිට සහායෝනේ කියලා මෙයා දැන්නේ. ඉතින් බස්නායක නිලමේ සස්පීලයක් ගන්න කෙනෙක් නිසා ඒ කීමන්ට පොලිසිය මහත්තුරු ඇවිල්ලා හිටියා. ඉතින් අමුත්තක් නෑ අපේ පිරිස කරඬුව වැඩමවාගෙන ගිහිල්ලා කවුරුත් බස් වලින් දැස්සා. බැලයි පූජනීය කටයුතු වල යෙදුන ආපහු මේ අය බස් වල ගියා. තෝදාර නිලධාරි 18 දෙනෙක් ඇවිල්ලා පොලිසිය. ඒ අය අපේ ළඟට ඇවිල්ලා එයාගේ පුදුමේ ගැන කියනවා. මොකද්ද? ඒ අයත් හිතුවලු ඉතින් බැටුම් පොල්කාරය ගැන තිබුණා. ඒ අය හිතුවලු මේ බස් වලින් දැක්කම කරච්චල් අරවම හිටියේ කියලා ඉතින් බොහොම ලොකු ලෑස්තිය ගිල්ලා ඉන්නේ. ඉතින් මේ කරච්චලේ මතුවෙනකන් තාප්පෙට හේච්චලා කියන්නේ කවුරුත්. තෝටිකින් මිනිස්සු ශබ්ද දැක්සල්. ඒ අය මේක දිහා බලා ඉන්නවලු. වැල්ලා උඩට ගිහිල්ලා පුදු පූජා පවත්වලා පුණ්‍යානුමෝදනා කළා. ගෝසාවල් අරවම මොකුත් නැහැ. හිමින් කතා කරනවා දැක්ක. එක එක්කෙනා ආචාර සමාචාර කරගෙන එන්නම් කියලා කතා කරනවා දැක්ක ඔච්චරයක් දැක්ක. ඒ හේත්වෙච්ච විච්චෙන් මෙහාට එන්න උනේ නැtei කියලා. කවුරුත් ඒ විච්චයට හේත් වෙලා. එතකොට අය බොහෝ දැන්වල පින්කම් වලට ගිහින් තියෙන ගෝයින් ඒ අය යන්න සිද්ධ වෙන්නේ. ඒ අයගේ ජීවිත කාලයේදී මේ විදිහේ හික්මිච්ච පිරිසක් දැක්කේ ඒ අවස්ථාවේ පමණයි කියලා කියනවා. එතකොට එයින් පේනවා සිල්ම දිව්‍ය රාජ සමූහයාගේ උපකාරයෙන් මේ තමන්ගේ කන් වලට හිත වලට වැටෙනා වූ මේ ධර්ම අපතේ ගිහින් නෑ. ඒවා ජීවිතය ඇතුලේ ගිලිලා තියෙනවා. කැවිලා තියෙනවා. තැම්පත් වෙලා තියෙනවා. ඒවා ජීවිතයේ එක්ක මිශ්‍ර වී ක්‍රියා කරපු නිසා අර දුෂ්ට අධර්මිෂ්ඨ
රූප කලාපයන් පුළුවන් දුරට ජීවිතෙන් නැතිලා සෞම්‍ය ධර්ම මත කරන සෞම්‍ය ගති නිපදවන ඒ උසස් රූප කලාපයන් ජීවිතවල හැකියපමණ දියුණු වෙලා තියෙන නිසා කොතන ගියත් හොඳ හිතේ පාඩුවක් අඩුවක් පසුබෑමක් මොකුත් නැහැ කොතනත් එයා හොඳයි. ඒ කියන්නේ එතන ඉන්නේ බෞද්ධයෙක්, ගෙදර ඉන්නේ බෞද්ධයෙක්, පින්කම් කරන්නේ බෞද්ධයෙක්, පාරයන්නේ බෞද්ධ. ඔහුගේ බෞද්ධකමට හානියක් වෙලා නැහැ. ක්‍රියාවල් වල නොඑක් දේවල් විවිධ ක්‍රියාවලට අපිට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒතකොට මේ මොකද්ද කෙරුණේ? අර ධර්ම සාකච්ඡා මාර්ගයෙන් තමන් හිතාගත්තා වූ අවබෝධ කරගත්තා වූ තේරුම් ගත්තා වූ ධර්මයක් තමන්ගේ ධාරණයේ තිබිලා අවස්ථාවට ගැළපෙන විදිහට ඒ ධර්මයේ අවස්ථාවට මිශ්‍ර වෙන විදිහත් එක්ක දැන් ගමනක් යනකොට ගමනේදී තමන් විසින් පිළිපැදිය යුතු ආකාරයේ නොඑක් කරුණෝන් තේරුම් ගත්ත අය ඒ ගමනට ඒ ගති ටික එක්කාසු කරගන්න. එතකොට දැන් ඒ ගමනේ බුද්ධිමත් ගතියක් තියෙනවා. මොනවද? කෙනෙකුගෙන් දැනුම් අහන්න, දෝෂාරෝපණ අහන්න, අයිකතම්බර අහන්න, සනසිල්ලේ තමන් ඒ වැඩේ කරගන්න. ඒ රත්නපුරේදී ඒ අවස්ථාව අපි මතක් කළේ එහෙම අවස්ථාවක දර්ශනයක් ප්‍රකටත්වයක් තිබිච්ච නිසා. ඒ ස්වරූප හැම දැනටම මේ අය පාවිච්චි කරනවා. අමතක වෙන වෙලාවල් ඇති ප්‍රත්‍යක්ෂකම නිසා. නමුත් හැත්තරම් දුරට ඒවා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීමේදී සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ හැම තැනම පින්කමක් කරලා තියෙනවා මේ අය. ඒ හැම තැනම පින්කමක් කරයි කිව්වේ තමා නොපිනවීමටපත් උනේ නෑ කොතනවත් හැම තැනම පිනවීමටපත්. ඒක නිසා පින්කමයි කියලා කියනවා. ඊළඟට එතන බෞද්ධකම තිබිලා තියෙනවා. බෞද්ධකම කියන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතේ සංසා ගැනීමට උවමනා කරන බුද්ධිමත් දියුණුවක් ලැබලා තියෙනවා. ඊළඟට එතන බුද්ධ පූජාවක් තිබිලා තියෙනවා. මොකක්ද බුද්ධ පූජාව? බුදු පියාණන් වහන්සේ ලෝක පහළ වුණේ සත්‍ය සසර දුකින් මුදවන්නයි. උන්වහන්සේගේ තරම් සතුටුදායක සිද්ධියක් තිබුණේ නැහැ. ඒකමයි උන්වහන්සේගේ සියලු ව්‍යායාම උත්සාහය ඉදිරිපත් කළේ. ඒක නිසා පියා අදහස් කරන පරිදි ලැබුව හැසිරුණා නම් ඒ පියාට කරන ගෞරවය වශයෙන් ඒක වෙන් වෙනවා. ඒ වගේම ලෝතර බුදු පියාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච ක්‍රියාව අපෙන් කෙරෙන හැම මොහොතක් පාසාම හැම චිත්තක්ෂණයක් පාසාම බුද්ධ පූජාවක් සිද්ධ වෙන බව දැනගන්න ඕනේ. මේ කෙරුම් එකක්වත් අපතේ යන්නේ වනේ. අපි බුද්ධ පූජාව පවත්වන්න අපි එක්තරා පැත්තකින් උත්සාහ වඩනවා පිරිච්චාගෙන. ඒ ඔක්කොන්ටම සාමූහිකව එකට ගොනු වෙලා එක චිත්ත ස්වરૂප පහල කරන්න ධර්ම උත්සාහය. මේ නිරන්තරයෙන් පිළිවෙත් දක්වන පුජ්‍යලයාගේ ජීවිතේ ඒ පූජාව නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. එයාට ඒක මහා සම්පතක් වෙනවා. දැන් මේ කාට තේරෙන්නේ නැති. අපි මේ කාටවත් පෙන්වන්න රකින්න ප්‍රතිපත්තියක් නෙවෙයි. අපේ දුක් ගැන වග කියාගන්න කාටවත් කවුරු කිසිපත් වෙන්නේ නැහැ. තනියෙන් අපි මේ දුකට වග කියාගන්න. ඉතින් බේරෙන්න ඕන. විසාමූහික වශයෙන් එක්කාසු වෙලා අපි මේ කරන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය එකම වැඩකට කාගෙත් උදව් ලැබෙනකොට වඩා පළල්ල කරන්න පුළුවන්. නැත්තම් මේ සංවිධානයෙන් කරන වැඩ තනියෙන් කරන්න බෑ. බැරි කියන්නේ කෙනෙකුට හිතා ගන්න බැරි මට්ටමේ පුණ්‍ය කර්මයන් යහපත් ක්‍රියාවන් මේ සංගමයේ සංවිධානයෙන් කරන්නේ අර සාමූහිකත්වයේ එකමුතුකම ගොනු වෙලා විශාල පිරිසකගේ ගොනු වීම නිසා. සාමාන්‍ය අපි දන්නවා කවුරු හරි හරක් දෙන්නේ තුන් දෙනෙක්
මරණයෙන් බේරුවම පත්තර කීපයක දානවා. නමුත් හරක් 24 දෙනෙක් ඔය තරම් ගණන් හරක් නිදහස් කළත් කිසි શબ્දයක් නෑ මේ අය. ඔය අපි හරක් ටිකක් නිදහස් කළයි කියන හැඟීමක් තමයි. ඒකෙන් බේන කොයිතරම් බරක් නැතුව ඒවා කරන්න මේ පින්නතුන්ගේ අර හොඳ ගුණය එකමුතු වෙලා ගොනු වෙලා ශක්තිමත් වෙලා තියෙනවා. ඒකට මේවා අද වෙන දවසක අපි සීයෙන් නගා ගන්න ඕනේ. ඒක නිසාමයි මතක් කරන්නේ මොකද අද වෙන දවසක මේ ප්‍රතිපත්තියට ඉතාම මුල් තැන් දෙන්නා වූ උසස් සම්බන්ධයක් ගන්නා වූ වකවානුවකට අපි මේ ඇතුල් වෙන්නේ. වස් කාල සීමා ප්‍රසාන යුතුය එනක කනිසා මේ පින්නතුන් ඒ කාල සීමාව පිළිබඳව සිහිපත් කරන අපි එදා කිව්වා මේ වස්තුන් මාසේ ඔය හැඟීම් පිටතර දරාගෙන ඒ 3 මාසේ අපට යන ඍතු ගුණේ ප්‍රයෝජනයක් ගන්න හැකිතා දුරට ඒ අවස්ථාවේදී තමන්ගේ චිත්ත බේරාගෙන පවෙන් බේරාගෙන ඒ හොඳ පැත්ත ගමාගෙන පාවිච්චි කිරීමේ උනන්දුව ශේෂයෙන් අවදි කර ගැනීම සුදුසුයි කියලා අපි මතක් කළා. ඒකට ඒක දෙපක්ෂයක අභිවෘද්ධියට හේතු වෙනවා. නිසා ඒ හැඟීම් සියල්ලම ජීවිතය තුළින් පරිහරණය කර ගැනීමට මේ පින්නතුන් තේරුම් ගත්තා වූ ලබාගත්තා වූ ධර්මඥානය උපකාර වෙනවා. ඒ නිසා අද ඒ ධර්මඥානය දිනු කර ගැනීමට අදාළ වන ශක්තිය ධර්මමය ශක්තිය ඥාන සම්පත්තිය දිනු කර ගැනීමට සියලුම ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප ඇසුරු කරන්නා ස්ථානවලටත් අධික සියලුම දිව්‍ය රාජ සමූහයාගේ ආශිර්වාද උපකාර සහාය ලැබේවා කියන ප්‍රාර්ථනාවක් සමාගෙන අපි විසින් මේ රැස් කරන්නා මේ ධර්ම ශක්තිය ඒ දිව්‍ය රාජ සමූහයාටත් අපට ඥාන සමූහයාටත් ලෝකමට කාටත් ජීවිත නිවා ගැනීම සඳහා හේතු වේවා කියන ප්‍රාර්ථනාව සවාගෙන දැන් සම්සාකච්ඡාව ආරම්භ කරනවා. සමාදන් වීම තිබුණේ කියන්නේ තියෙන සාක්ෂිය එක ලකුණක් වෙන්නේ. එකක් හරි සාක්ෂියක් හේතුවක් අන්නේ හේතුවයි අපි මේ කියන්නේ. අහවල්ලා කියව නැත්නම් අවල් පොතේ තිබුණේ නැත්නම් මට හිතුණා. බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ වැහි කාලෙවත් දෙට්ටන බෑ ඉන්නේ දැනින්තන චාරිකාවේ ඇවිදිනවා. තලකොළ පෑගෙන වැවෙන්න තියෙන වැවෙන්නේ පණුව මරනවා නෑ කියලා. නමුත් පණුව වැරෙන්න වැස්ස කාලෙ විතරක් නෙවෙයි පෑදිච්ච ඇටිය පණුව මැරෙනවා. පණුව ඉතින් කූඩි කරපොත්තු ඔය පෑගෙන කොයි වෙලාවටත් ඒ සත්තුන් මරණයට පත් වෙනවා. නමුත් ඔය මතේ ඉදිරිපත් උනේ හේතුව තියෙනවා. මේ විද්‍යාව බුදු පියාණන් වහන්සේ මේ වස්කාල සීමාවේ මේ විදිහේ ගුණ හැරීමේ විවේකව ඉඳගෙන ගුණ රැකීමේ නියුක්ත වන්නේ කියලා කිව්ව විද්‍යාත්මක පැත්ත නොදන්නා නිසා මොකක් හරි ඒ වස් සමාදන් වීම ගැන සඳහන් වෙනවා. මේ මොකක් නිසාද මේ කිව්වේ කියන විද්‍යාත්මක පැත්ත දන්නේ නිසා හිතුවේ නැති නිසා එක්තරා කාල සීමාවකදී ඇතිුණා වූ මතවත්ෙන් මේම වෙන්න ඇති කියන හැඟීම ඒකට යම් කිසි හේතුවක් හදා ඉදිරිපත්. ඒ ඉදිරිපත් කළ හේතුව තමයි අද අපි අල්ලගෙන ඉන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ තවත් කෙනෙක් කිව්ව නිසා නීති පනවන්නේ නැහැ. නීති පැනවීමට යම් කිසි විද්‍යාත්මක හේතුවක් හැම වෙලේම පදනම් කරගෙනයි උන්වහන්සේ යම ඉදිරිපත් කරන්නේ. ඒක නිසා වැස්ස වේලාවට දිගන්ත ආදී අය කවුරුත් අයිනකට වෙලා ඉන්නවා ඇති. නමුත් සාමාන්‍ය නිගණ්ඨ ආදී මේ ශාස්ත්‍රයේ ආගම් කර්තෘවරුන් තරන්නේ වෙයි පොළොව පාගන අනිත් මිනිස්සු. ඒ මිනිස්සු කකුල් වලටත් පෑගෙන හත්තු මැරෙනවා. එහෙමනම් ඔක්කොන්ටම කියන්න ඕන
සත්තු මැරෙනවා කවුරුත් දෙත් බයින්න බෑ. ඒකට කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඒක දැන් මේ මහාවීරලා වැනි අය සාමාන්‍ය සමාජයේ රවටගෙන නැත්නම් බොරු අදහස් ඉදිරිපත් කළා සමාජයේ නඩත් වෙච්ච පුජ්‍යලෙක ජීවත් වීම සඳහා කරපු වැඩ පිළිවෙල. ඒවා තියෙන්නේ ඒකයි. සේනා බලය විකාශ කරගෙන යම් නම් සංවිධාන හදාගත්තා. ඔය බුදුහාමුදුරුවෝ ඔය එකක් නිසාවත් නෙවෙයි. බුදුහාමුදුරුවෝ මුලින්ම පාණාතිපාතා වේරමණී කියලා අතුම් මැරීම දානක්. උන්වහන්සේ මේ වස්කාල සීමා වෙන් කරපු හේතුව අපි මුලින් කිව්වා කලක එක දවසකදී මේ යුතු ගුණය ඊටාම මානසික මට්ටම සකස් කර ගැනීමට උපකාර වෙන යුතු ගුණයක් කියලා. ඒ යුතු ගුණය අපතේ නොහැර ඒ වාසනාවන්ත සම ජීවන වෙච්ච පුජ්‍යලයන්ට එයින් ප්‍රයෝජනය ගැනීම සඳහා මහණෙනි මේ වස්කාල සීමාව අපතේ නොහැර එයින් ලැබී සිටින ප්‍රයෝජන ලැබීම සඳහා දැන් විශේෂයෙන්ම ගුණ රැකීමේ යෙදෙන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා කවදා ඒ ගුණ රැකීමේ යෙදීමට තමයි මේ අපකපෝනේ. නමුත් ඒ විශේෂයෙන් කිව්වේ ඒ කාල සීමාව උන්වහන්සේලාගේ අදහස සාර්ථක කර දීමට තරම් සුදුසු තත්ත්වයක් වාතාවරණයක් ඒ ඉතින් ලබා දෙන්න. අන්න ඒ ප්‍රයෝජනෙ ගැනීමටයි බුදුහාමුදුරුවෝ මේ සීමාවෙදී මේ ශික්ෂාව නියම කළේ. එතකොට ඕකට තව සාක්ෂියක් දෙන්න පුළුවන්. ඒ කාලේ අවුරුදු 20කට සැරයක් චාතුම් මහා දීපික වර්ෂාවයි කියලා හැම පැත්තටම වහින වර්ෂාවක් තියෙනවා. ඒ වර්ෂාව වහින සතියක්. ඒ සතිය බුදුහාමුදුරුවෝ නියම කරන භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ වර්ෂාව දෙමුණොත් ශාරීරික තිබෙන දුබලකම් නැති කරන තුන්ද සමනය කළා ලොකු රසායනික සම්බන්ධයක් මේකේ තියෙනවා. ඒ නිසා මේ වැස්සට දෙවෙනක හොඳයි. බුදුහාමුදුරුවෝ කියන අවසර ලැබෙන තරම් තමගම වික්ෂුන් වහන්සේලා නෑ. ඒක තවත් කෙනෙකුගේ කියමනක් නෙවෙයි, ඒක විද්‍යාත්මක තීරණයක්. ඔන්න ඔය විද්‍යාත්මක තීරණේ උඩයි ඒවත් සමාදන් වීම කලේ. නැතුව කවුරුත් කියපු නිසා අද බොහෝ දෙනා මේ විනය නීති පිළිබඳව ඉදිරිපත් කරන්නේ ආවලා ඉල්ලපු නිසා මේක පැනෙවුවා. ආවලා මෙහෙම කරපු නිසා මේ ඒ නීතිය ඉදිරිපත් කළා. ඒක නිසා කළා නෙවෙයි, ඒක අවස්ථාවක් කරගත්ත එක්ක. නැත්තම් ওই නීතිය උන්වහන්සේගෙන් පැනවෙන්නේ එක පුජ්‍යලයක් කෙවෙනි තත්වයකටපත් වෙනකොට උන්වහන්සේ දන්නවා මෙන්න මේ තත්වයේ කාතුලක් තියෙනවා ටිකෙන් ටික. ඒක නිසා මේ ශික්ෂාව දැන් ගැලපෙනවා කියලා අර පුජ්‍යලීකුගේ වැරදි ක්‍රියාව. ඔන්න දැන් කෙලෙස් මතුවෙන සමය ඇවිල්ලා. ඒකනේ 20 අවුරුද්දක් කිසිම ශික්ෂාවක් නැතුව සාසනය ඉදිරියට ගෙනාවේ. අර සම්තලියක් විනේ ගහගෙන ආපු අවස්ථාවේ සදායිජල බුදුහාමුදුරුවෝ සංඝයාගේ සම්බන්ධයෙන් අයින් වුණේ මොකද? දැන් ඉතින් ඔන්න අර හොඳ තත්ත්වය ඉවරයි. දැන් ඉතින් වැරදි කරાવી ශික්ෂාපදක් දැනේවි. දැන් ඉතින් හොදපාළුවේ කොච්චර දුරයිද දන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අයින් වෙලා කිව්වේ දැන් ඉතින් කොහේ කර්ම කරගන්නේ කියලා සංඝයාට බාර දුන්නා. ඒ කවුරුත් කිව්ව නිසා නෙවෙයි. ඒ උන්වහන්සේ ඒ වකවානුව දැන් මේ ඇවිල්ලා තියෙන මේ මට්ටමට දැන් මේ ඇවිල්ලා තියෙන මේ මට්ටමට කියලා සාක්ෂියක් පෙන්වන්න. අර කාරණය ගැන මොකක්ද සලකුණක් මත කරන්න මේ උදව් ගන්න එයින් හේතුවක් ඉදිරිපත් වෙනකන් ඉන්නේ. ඒකෙන් උන්වහන්සේ පෙන්වනවා මේ සිද්ධිය උනේ දැන් ඔය වර්ගයේ සිත් ඇති අය තමයි දැන් ඉතුරු වෙලා ඉන්නේ. එන්නවා වැඩි වෙන. අන්න ඒකයි මේ වසමාදම් වීම පිළිබඳව අපි ගන්න ඕන තීරණය. නැත්තම් බුදුහාමුදුරුවෝගේ බුද්ධමය ජීවිත රටාව එකම පහත් තැනකට වැටෙනවා කවුරු කිව්ව නිසා නීති පනවන්න කියලා. ඒකයි මේ සියල්ල බුදුපුරු. මේ මොනවද කවුරු කියනකම් බලයි. ඒක හරි. කවුරු කියනකම් නෙවෙයි ඒක අවස්ථාවක් කරගෙන කල යුද්ධ තමයි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මම හිතනවා මෙහිදී ඔය ප්‍රකාශයට පැමුණුනේ ඍතුගුණේ සලකාගෙන ඔය
වස්සාන සීමාව ප්‍රයෝජනෙට ගන්නේ කීප එකයි වස්සමාදන් වීමේ අදහස. ඒක විද්‍යාත්මක. ඒතකොට දැන් ඔය මේ කාලෙ විතරනේ වහින්නේ. වහින කාලවල තවත් තියෙනවා. මොකද ඒ කාලවල දෙට වහින්න සහනම් කළේ නැහැ. ඒව ගැන ටිකක් විපරම් කරනකොට අරකට නිශ්චිතව ලබා ගන්න පුළුවන්. ඕකයි මේ පිළිබඳව තියෙන්නේ. ඉතින් මොන විදිහද? කාල සීමාවේ අර දෙන්නා උෂ්ණ ප්‍රමාණය ශාරීරික තුන්දොත මොන ගානට ක්‍රියාත්මක කරනවද කියන එක අපිට මැනගන්න මහපතයක් නැහැ. නමුත් ගුණ රකින්න පුද්ගලයාට ගුණ රැකීම සඳහා ඉඩ ඇති ප්‍රදේශ වෙන් කරගත්ත දැන් බලන්න ලංකාවේ රහතුන් වහන්සේලා වැඩි හිටියේ පළාත් බැලුවොත් අනුරාධපුර ප්‍රදේශත් දකුණු පළාතේ පිස්මහරාමේ කියන දකුණු පළාත තමයි වැඩි රහතන් වහන්සේ නේද. එතකොට ඉන්දියාවේ රහතන් වහන්සේලා බුද්ධ ශාසනය පිහිටපු තැන බැලුවාම පිහිටෝ ආරම්භ වෙච්ච තැන බලපුවාම ඒ ප්‍රදේශවලත් එක්තරා ප්‍රමාණයක මේ ලංකාවේ උෂ්ණත්වය පවතින සීමාවල් වලයි ඒ කියන උදාර තත්ත්වය ආවේ. ඒකද ඒන් පින්නනවා මේ සීතලත් උෂ්ණත්වයක් සමසමව පවතින සීතලට අධිපතිකම් නැති උෂ්ණත්වයට අධිපතිකම් තියෙන ප්‍රදේශවල තමයි මානසික මට්ටම සකස් කරන්නේ. හේතුව මොකද? ඒ සීතලත්වයට ශරීරයේ උෂ්ණත්වය ඇතුල් වෙච්චාම එයින් රත් වෙනා වූ රසායන ශක්තිය කාම ධාතු කාමක චේතනා පහළ කරලා හිතන් සිත වික්ෂිප්ත කරන්න හේතුයි. උෂ්ණත්වයේ පවතින ප්‍රදේශවල එහෙම නෙවෙයි පිට වෙන උෂ්ණත්වය ඇතුළු කරන්න බලයක් නැහැ. ඒක නිසා ඒක සෞම්‍යව කරනවා. ඒ ආස්තිය තමන්ගේ හිත පාලනය කරගන්න බාහිරේ උදව්වක් අවිරයක් නැහැ. ඒකට මේ වස්සාන යුක්තිය කිව්වහම ඒ මුළු කාල සීමාවේ මුළු අවුරුද්දේ ඒක ක්‍රමවලට මේක පෙළි ඇවිල්ලා හිටන් වැස්ස තිබුණා. අර මානසික මට්ටමට සහාය වෙන්නා වූ ස්වරූපයක් ඒ කාල සීමාව තුළ ලබන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා, බැරි ප්‍රදේශ තියෙනවා. දැන් මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවට හරි ඔය ඉන්දියාවට ගියොත් ඒක කරන්න බෑ. ඒකේ ප්‍රයෝජන ගන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා. මේ ප්‍රදේශ වලට ගියාමයි අර වැඩේ කරගන්න පුළුවන් නෝ හැමතැනම ගිහිල්ලා බෑ. ඒක නිසා දැන් මහත්මයා කිව්වා වගේ මේ ගුණේ පවතින ප්‍රදේශ වලට පුද්ගලයන් යන්න ඕන. දැන් ලෙඩක් හැදිච්චාම හැමතැනම දුවන්නේ මිනිහා ඊට සුදුසු වේදා හොයාගෙන ඉන්න දෙයට යනවා. අන්න ඒ වගේ මේ භාවනා කිරීමේ සත්‍ය සංවිධානය වෙන්න ඕන. භාවනා කරලා ඉතින් දිනු කරන්නේ. අන්න ඒ විදිහටයි මේ පැති පාවිච්චි කළේ නැතුව හැම පැත්තෙම දැන් මේ රටේ කිව්වම දැන් මේ කොළඹ ප්‍රදේශේ බස්නායි පැත්තේ සාතුන් ගමන්සලා හිටපුව කාරණ්‍යයක්වත් නැහැ. කොළඹ හතෙන් නම් ඉඳලම නැහැ. ඉතින් ඒ විදිහේ තත්ත්වයක් ඇයි ඇති වුනේ? ඊට සුදුසු ප්‍රදේශ තියෙනවා. ඒ කාරණේ කරගන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා. දැන් බලන්න ගස් වර්ග වැඩි හැදෙන පැති දැන් මුරුංගා ජාපනීය ගස් හොඳට හැදෙනවා. ඒ වර්ගයට ගැළපෙන ස්වරූප. අන්න ඒක නිසා වස්සාන කාලේ මේ උදව්වක් ලැබලා ඊට බලපෑම් තියෙන පැත්තට ගියාම තමයි මේ වැඩේ කරන්නේ. නැත්නම් හැම තැනම දුවලා හරියන්නේ නැහැ. අන්න ඒකයි මේ මහත්මයාගේ ප්‍රශ්නෙට පිළිතුර. ඒ යම් කිසි විද්‍යානුකූල පදනමක් තියෙනවාද කියලායි ප්‍රශ්නේ. ද ඔය ඔක්කොම එක ගොඩේ. ඒ ඔක්කොම විද්‍යාත්මක පදනමක් උඩ තමයි සිද්ධ වෙන්නේ. ඒ මොකද්ද? අවුරුදු 20ක් බුද්ධ ශාසනය ගෙනාවා. කිසිම ශික්ෂාපදයක් නැහැ. ඒ ශික්ෂාපදේ මුකුත්ම නැතුව උන්වහන්සේගෙන් ලැබෙන සුළු අනුශාසනාවක් විතර පිළි අරගෙන කවුරුත් පිළිගන්නවත් රින්ගේ නැහැ ඒ කාලේ.
එතකොට ඒ සමයේදී බුදුහාමුදුරුවෝ දන්නවා තාම නැහැ අර විදිහෙන් නොහිටුණු ගතිය ඇති බුද්ධලිය ශාසනයට එක්කාස් වෙලා නැහැ. ඒ ක්‍රියාවලින් තේරුම් ගන්න. ඒ පැවතුම්යි අවුරුදු 20ක් ගණන්. ඒ කාලෙදී උන්වහන්සේලාට විකාල භෝජනය ගැන කතා කරන්න ඕන උනේ නැහැ. හේතුව උන්වහන්සේලා රැට කෑවේ නැහැ. ඇයි රැට කෑවේ නැත්තේ? මේ ඥානවන්ත උත්තමයෝ දැනගත්ත රැට කාලේ මේ වැඩේ ගෙනියන්න බෑ. ඔනට වැඩි ශක්තිය වැඩි වෙච්චාම මේ කැළමින්. ඒක නිසා උන්වහන්සේලාට පුළුවන්කම තිබුණා. ශික්ෂාපදයකට යට නොවි. ඒ නිසා ගුණ රකින්නේ නැතුව අවංකව සමාජයේ වැඩේ කරගන්න නිශ්චිත පිළිවෙලට පිළිපදින්න උන්වහන්සේලාට පුළුවන්. අර මහත්යා කියලාට පිළිගන්න වල ඉංගපු හාමුදුරුවෝ ඇති වෙනකොට අන්න ඒ හාමුදුරුවෝලන් නිසා ඉතින් බුදුහාමුදුරුවෝ මේ වකවානුව තේරුම් ගන්න සාක්ෂියක් පෙන්වන්න. මොකක්ද? සමාජයට පෙන්වන්න මෙන්න දැන් සමහර සත්තු ඉන්නවා දැන් මේ බල්ලෝ ආදී උන්ට සාමාන්‍ය ඉක්මව ගන්න පුළුවන් එහෙම මේ දඟලන්නේ. නමුත් සමහර සත්තු ඉන්නවා ඒ ඇත්තට නොයේ කිසි උපක්‍රම යොදලා වුණ මේචල් කරගන්න. නමුත් එක්තරා ප්‍රමාණිකෙන් මේචල් වෙනවා අර නොයේ කිසිහේ නාස්ලනු අරවම තොන්දු දාගෙන මේ දඟලන. අන්න ඒ වගේ අර ඒ භික්ෂුන් වහන්සේලා ඒ විදිහේ තත්ත්වයට එනවා සමගම අන්න බුදුහාමුදුරන් සාක්ෂියක් තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ මානසික මට්ටම දැන් දෙවෙනි අංකයට වැටලා තියෙනවා. මොකක්ද? අර මේකට නොගැලපෙන වැඩ කරන තත්ත්වයක් ඇවිත් තියෙනවා. ඒක නිසා මෙහෙම කරන්න එපා කියලා තෝන්ලම්වත් දැම්මා වගේ නාස්ලම්වත් දැම්මා වගේ ඒ නීතියක් දැම්මේ ඒකටවත් ඉක්මලා කරන්න ඉදිරියදී. ඒකවත් මතක් වෙලා මේක පනවල තියෙන එක නිසා අපි කරන්නේ. අරක තමන්ගේ පුජ්‍යලිකෝ තේරුම් අරගෙන මේක හොඳ නෑ කියලා හිතන තරම ඥානවන්තකම එතකොට ගිලිහි ගිහිල්ලා සමාජේ. ඥානවන්තයෝ ඔක්කොම වැඩ කරගෙන අවසాన. මේ දෙවිනි මට්ටමේ අය. ඒ අයට හිතලා කරන්න බෑ ඒක නිසා නීතියක් දෙන්න. අන්නේ නීතියට උන්වහන්සේලා උදාකාරී ගුණ රැකලා ඒ කියන අයිතිවාසිකම් ලැබුවා. ඊට පස්සේ නීතියක් කඩාගෙන යන මට්ටමක් ඇවිල්ලා තියෙනවා. නීතියක් පිළිඹන නීති කඩාගෙන නෙවෙයි නීති මහාගෙන. යන තත්ත්වයක් දැන් ශික්ෂාපද 1,50,000ක් වෙනුවත් එක්කෙනෙක්වත් රෝහන් කරන්නේ. බැරි ඒවා කඩාගෙන මිදගෙන යන තත්ත්වයක් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වොත් උන්වහන්සේ කියයි ඕන එකක් කරගන්න ආවේ. ඒ මොකද බෑ ඒවටවත් ඉක්මන්නේ. අර ශික්ෂාපද පනවන සමයේදී මහා වාසනාවන්ත උත්තමයෝ තමයි හිටියේ කාලේදී අනේ කිව්වන් පස්සේ යලත් තනියෙන් තේරුම් ගන්න බෑ කිව්වට පස්සේ ඉක්මනා. ඔන්න ඔය මට්ටම උඩයි උන්වහන්සේ ඔය ශික්ෂාපද කොයි එකක් තන්නේ. අර ලකුණේ ඒ විදිහේ හැසිරීමක් මතුවෙන එක්කම ඔන්න දැන් කාලය හරි. ඒතකොට උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයි සියල්ල දක්නෝනින් යෝව කලින් බලාගත් නෑ සමාජිකයි ජීවත් වෙනවා. මේ ඉතිවිද විදියට මේව පනවන්නේ මොකද්ද කියලා සමාජය තේරුම් ගන්න. ඒක නිසා සාක්ෂියක් තියාගන්නවන්නවල් ටික දැක්ක නේද? ඉතින් ඔහොම කරන්න ගියම මේ කරන්න බෑනේ. ඒක නිසා මේ නීති ශික්ෂාපදේ බැනේවා. මොකද ඒක සමාජ සම්ප්‍රදායත් එක්ක ජීවත් වී යුතු පිරිසකුයි මේ භික්ෂුන් වහන්සේ කියන්නේ. ඒ නිසා ඒකත් එකමුතුවක් වෙමින් හැකි ප්‍රමාණයෙන් පරිකිරීමයි මේ බුදුහාමුදුරේ මේ විදිහේ ශික්ෂාපද පැනෙන්නේ. ඉන්දුකුන්තියෝ කඩාලාන. අවසන් ලැබෙන්නේ කියනවා සුද්ධානිකුත්. ඒකට මේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේදී ගත්තොත් තෙන්ද එක පොඩි බව දැනීම ලෝකයක තියෙනවා. ඒකයි සාපේක්ෂතාවාදයේ කාරණා. ලෝකයක දැනගන්න ඕන පොඩි එක දැනගන්න ලෝකයක තියෙන්න ඕන. එතකොට ලෝකයක නිසා පොඩි බව දැනෙනවා පොඩි එක නිසා ලෝකයක බව තේරෙනවා. ඒ වගේ දැන් ওই මහත්ය කියන මේ කුද්දානුකුද්ද කඩනකොට ඊටාම පොඩි එකනේ කඩන්න ඕන. පොඩි එක කඩුවට පස්සේ ඊළඟට වෙන්නේ හරියට වඩා මේක පොඩි කියලා. තේරෙනවද? එතකොට එකෙන් එකට පොඩිය බලනකොට ඔක්කොම සංකාශීසත් ඔක්කොම ඉවරයි.
පරාජික 4 විතරක් ඉදිරි. අතර ඒකින් තෝරන්නේ මේක පොඩි එක මොකද්ද කියලා. සංඝ වේදේ තරම් ලෝකයේ අපේ අපිට එකක් අත් කළා දාන්න. අර කේල්කම් ගේන්න ගිය ළමයා කේල්කම් දෙදුවා. මොකද අද කේල්කම් ගේන්න ඔයාට භාගයක් දෙන්නේ කියලා. ඉතින් ඇවරියක් ගෙනල්ලා භාගයක් මට හම්බෙන්න. එළ මගේ එක දෙකෙන් පංගුවක් කෑවා. කාල්සුකට කාලා තව ටිකක් දුරක් යනකොට තව කේල්කම් කිඩි 4ක් තියෙනවා. ඒකෙන් මට භාගයක් හම්බෙන්නේ ඒක දැනුත් කනවා කියලා ඒ හතිනෙන් දෙකක් කෑවා. දෙකක් කාලා ඊට පස්සේ අනිත් භාගය එකයි තියෙන එකක් කාලා අර එක වනවන එනවා අර එක ගෙඩියක් එනකොට මේක අර මොකද්ද මේකත් කන්නේ කියලා කෑවා. ඔන්නෝකයි බුද්ධ학මත ඔය කියන විදිහට කරන්න ගියොත් වෙන්නේ. එකෙන් එකට පොන්චි ඒවා තියෙනවා සංගායනාවලදී මත පළවෙනි. කාශ්‍යප මහමුදුරගේ අවසර ලැබුණා කවුරුහරි තෝරලා කියන්නේ කෝකද පුංචි කියලා. කොයි එකද මේ කුද්දා පොඩි ශික්ෂාපදේ වැඩකට නැති ශික්ෂාපදේ තෝරලා කියන්නේ. එතකොට අපිට සම්මත කරන්න පුළුවන්. කිව්ව කෙනෙක් තුත් නෑ શબ્ද නැති කිය. ඒ මොකද? ඒ බුද්ධ වචනේ එක තැනකවත් නැහැ. ඕකෝයි නෑ කියන්නේ ඒකත් ජීවිතේ ගුණ රැකීමට අදාළ වන මතක දෙන ඇඟීමක් දෙන ශික්ෂා. ඒක නිසා අද පමණක් නෙවෙයි කොයි කාලෙදිවත් මේ ගුණ රැකෙන පුජ්‍යලයාට ඒ ශික්ෂා පදවල කිසිම ආදම්පේතමක් නැහැ. සහයක් නිස. ඒකට මහත්යාගෙන් නිකන් සාමාන්‍ය කියුණා ඔය ඒ කාල විපත්ති කාල සම්පatti ගති විපත්ති ගති සම්පatti ආදී වශයෙන් අර විපත්ති සම්පatti කියන සහය අසහය කියන මේ පැති දෙකක් ගැන. ඒකට බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවල් දෙන්නලා ඒ කාල විපත්ති කාලයේ හැටියට ගුණ රකින්න බෑ කියන්නේ නෙමෙයි. ඒක අපේ වැරදීමක්. කාල විපත්ති කාල සම්පatti අති විපත්ති සම්පatti ප්‍රයෝග විපත්ති ප්‍රයෝග සම්පatti තවත් මොකක්ද එකක් හතරක් දෙනවා. ඔය කාරණා හතරේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද? සිල්ලමන්ත එන්නෙන් අර කරකෝන බුදියලා. ආයිත් පාරක් නිවනවා බුදියලා. දැන් මම මේ ගලෝ උන්ගම ශබ්ද වැඩි වුණා. එනුන් දෙන්න කිව්ලා මේව කරනවා නිදා. ඒ දෙන්නේ කාල විභාග ගති සම්පත්‍ය ආදී වශයෙන් මේ ශික්ෂාපද රකිනකොට ඒ කාලයාගේ දුක්ගුණය ශික්ෂාපද රකින පුජ්‍යලයාට බලපාන්න පුළුවන්. දැන් මේ කාලේ අපිට භයානික ශබ්ද එනවා. භයානික ශබ්ද ආරංචි විෂම ස්වરૂප එනවා. ඒ කාල විපත්තියක් ඇටියට අපි කියන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ මේ කාල එවැනි සත්‍යයන් උදා වෙන කාලවලදී ටිකක් කල්පනාවෙන් ශික්ෂාවට අවහිරයක් කරනගෙන අපහසුයක් කරනගෙන එතනින් ඒ කාලේ පව් කරන්නේ. ශික්ෂාවට හානිය කිරීමට නෙවෙයි ඒ කාල විපත්තිය ඇති උනේ. ඒක ස්වභාවය. නමුත් එතෙන්දී කාල විපත්තිය එනකොට මෙහෙම පිළිපදවන් ටිකක් උනන්දුවෙන් මේක රැකගන්න. කාල සම්පත්තිය එනකොට තව ශික්ෂාවල් තව පළල් කරගෙන ඒකෙන් නියම ප්‍රයෝජනය ගනි. ඒක කොහොමද කිව්වොත් දැන් ගමනක් යනවා. යම් කිසි කෙනෙක් දන්නවා ආවල් තැන ඒ වාහන වල යනකොට ලිස්සන ස්කිඩ් වෙනවා. ඒ ලිස්සන බව දැනගෙන එයා එතෙන්දී නොලිස්සන්න යන්න අරයට කියනවා නහවල් දෙන යනකොට ටිකක් හිමින් යනවා. බ්‍රේක් මේ පද කරන්න එපා. ඔය ලිස්සන ඒක වැඩි දින පැත්තක් අල්ලලා යන්න. නමුත් කාර්ය කෙලවන්න එළවීම නවත්තන්නේ කිව්වේ නෑ.
ඒකට අපි යනකොට අදන ලිස්සන කාර්යක ඇදගෙන පයින් යන්නේ කිව්වෙත්. ඒ ඉමීට යන්නේ වාහන. අන්න ඒ වගේ ඒ කාල විපත්ති තියෙන කාලේදී තමාගේ ගුණ දිනු කරගත්ත ගුණේ මනෝමනසිකින්වත් හානියටපත් නොවෙන්න ඒක බොහොම කල්පනාවෙන් මේ කාල සීමාව ගත කරන්නේ. ඒ මතක් කර දීම. නැත්නම් ඒ කාලවලදී ඕන විදිහට නටන්නේ අනිත් කාලෙකින් පුළුවන් නම් රකින්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. අර රැක ගන්න උදව් ප්‍රතිපත් කළා බුදුහාමුදුරුවෝ. අන්න ඒකයි බලාපොරොත්තු. නැත්නම් අර ශික්ෂාපදයට මොනම හානියක්වත් වෙන්නේ නැහැ. කර නොගැනීම ඒ පුජ්‍යලයක් බාර. ඒකයි ඒකට කියන්නේ දෙන් පිටුතර උඩ ප්‍රශ්න දෙකක් ඒකාසි තිබුණා. ඒ දෙකම තමයි පිටුතර දුන්නා. ඉතින් ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් බව අපි ඒකට එකඟ වෙනවා මෙන්න මේ නීතියට. මොකද්ද? ඒ පුජ්‍යලයට සසර දුකේ තරම තේරුම් ගන්න බැරි වෙලා මේ සංසාර ගමනේ තියෙන භයානිකත්වයේ දෙස බලනකොට කාල විපත්තිය බොහෝම සුළු දෙයක් හැටියට එයාට හිතන්න බැරි නිසා සංසාර අසාරත්වය තේරුම් නොගත් පුජ්‍යලයෝ අර සල්ලි තියනවා නම් හොටලෙන් කරනවා නැත්නම් ඔය සාමාන්‍ය මේ කඩේකින් කරනවා වගේ පුළුවන් කාර්ය ප්‍රතිපත්ති රකින්නවා වෙයි නම් ඔය ඕන එකක් කරනවා කියන තත්ත්වයේ හිතට එන්නේ ජීවිතේ පිළිබඳව හරියාකාර වැටහීමක් ලැබිලා නැති නිසා. ඒ පුජ්‍යලයෝ මොනවා කළත් කමක්. අර ප්‍රතිපත්ති පුරන්නේ කිනුත් ඒ මනුස්සයාට මා හිතන්නේ වැඩක් ඒ කියලා මොකද තේරුම් අරන් කරන්නේ කිව්ව නිසා ඔය කරනවා. අර කවුද ළමයි බුද්ධ පූජාව බුදුහාමුදුරන් පිළිගන්නලා හැංගිලා හිටියලු බුදුහාමුදුර වන්දනා කියලා බලන්න. මේ බලයි කියලා බලන වෙලාවත් අහුවෙන් දෙනවා 12ක් පවෙන් දෙනවා බලන්නේ. අනේ මන් දන්නේ මොනවද මේ කර්මකද මේ කරන්නේ කියලා අර පුංචි අනයක් හොයාගෙන අර ගුලක් ගහලා ඒක ඇතුළට දැම්මා. ඉතින් යාගෙත් එක බුද්ධ පූජාවක් කියලා. ඔන්න ඒ විදිහ නොදන්නාකම නිසා රකින්න පිළිවෙත් වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ පෞ සිද්ධ වෙනවා. එතනට එවැනි පුජ්‍යලයන්ට අර කාල විපත්තිය බොහොම ගොදුරක්. දැන් සමහරු ඉන්නවා බොණ්ඩ හිදිච්චාම ඔය ඉන්නවා කැවි කරකි. මිනිහක් මලොත් පණින්නේ මේ විදහාට ගිහිල්ලා ඒ රාතරයකට ගිහිල්ලා බීලා තමයි හඳන්නේ ඉන්නේ. ඒ මැරීම ඒ මිනිහට මේ දුකක් නෙවෙයි. රා බොණ්ඩ අවස්ථාව. මත්තම් බොන්න අවස්ථාව. ඒ වගේ අපිට තියෙනවා මොකක් හරි අර බැරි මිනිහා එයා ඒ නොමකට යන පුජ්‍යලයට අර මේ කාල විපත්‍ය ආදී දේවල් අවස්ථාව කරගන්නවා අරකින් අයිගෙන. ඒ මොන්ට වැළුවාම කවදත් අයින් වෙලා හිටපු පුජ්‍යලය. අර නිකන් ලෝක මාන්නෙට කරලා තිනවා ඒ කෙරුවාවෙත් වැඩක් නැහැ. නමුත් එයා කවදාවත් අර ඒ තැනට වැටීමේ නතුරු එයා කවදාවත් ප්‍රතිපත්ති රකින්න පුජ්‍යලයක් නෙවෙයි. මේ බුදුහාමුදුරුවෝ දාලේ ප්‍රතිපත්ති රකින්න පුජ්‍යලෙයින්ද. එයත් අඬවදාලා ඒ කාරණේ මෙහෙම එන්න පුළුවන් ලෝක ස්වභාවයට අනුව නමුත් ඒ වැදි පිළිපැදලා මේක ආරක්ෂා කරගන්න වග බලා ගන්නයි කියන එකයි උන්වහන්සේගෙන් අර්ථය. ඒ අපේ සිත පහළ කිරීමට ඉන්ද්‍රිය එක්ක සම්බන්ධ වෙන වස්තුව මොකක් හරි නිමිත්තයි. ඇයි ඒකට නිමිත්තේ කිව්වේ? හැම වෙලේම අවිනිශ්චිත තීරණයක් ගන්න අවස්ථාව තමයි නිමිත්ත කියලා ගන්න. ඒක අවිනිශ්චිතයි. ඇයි? හරි අයිද ගන්නේ. ඒක නිසා නිමිත්ත අපේ ප්‍රත්‍යඥයන්ට තමයි බලපාන. ඒ ප්‍රත්‍යඥයන් බලපාන කිව්වේ ඒ ප්‍රත්‍යඥයාට ස්ථීර කරන්න බෑ. මම මේක බලලා සැප විඳින්න පුළුවන්. අහලා සැප විඳින්න පුළුවන්. කියලා යට නිමිත්තේ වස්තුව දෙස වස්තු ආශ්‍රයදී ස්ථිර කරගන්න බෑ. ඔව් මම බලනවා සැප ලැබෙයිද දුක් ලැබෙයිද මම දන්නේ නැහැ. මම අහනවා දුක් ලැබෙයිද සැප ලැබෙයිද දන්නේ නැහැ. කියන මේ නීතිය මේ ක්‍රමයේ යටතේ අතුරු කරන්න සිද්ධ වෙලා තිබෙන නිසා ඒකට නිමිත්ත යන නාමය වැටුණා. ඒ නිමිත්ත අල්ලනවා කියන්නේ ඒකයි.
අකුරේ පැංගිල්ලෙන් අයින්නවා හරියයි යනවා කියලා. ඉතින් අර මිනිහා මොනවා හරි කියලා යනවා හරියයි කියලා. ඉතින් අන්න ඒ වගේ ඒ අවිනිශ්චිත ආශ්‍රයක් ඒ නිමිත්තේ තියෙනවා. ඊළඟට අරමුණේ කියන්නේ කුසලාරම්මන අකුසලාරම්මන කියලා දෙකක් තියෙනවා ලෞකික. ලෝකෝත්තර වශයෙන් ලෝකෝත්තර කුසලාරම්මන කියලා තියෙනවා. එතකොට මේ දෙකෙන් අරමුණේ කියන්නේ සිතේ සකස් වීමේ ආකෘතිය ඇති. ඒක නරක විදියට සිත සකස් වුණාද හොඳ විදියට සිත සකස් වුණා. දැන් නිමිත්තක් එක්ක ආශ්‍රය කිරීමේදී සමහර විට එකම නිමිත්තේ එක්කෙනෙක් කුසලාරම්මණයට සිතපත් කරගන්න පුළුවන්, තවත් කෙනෙකුට අකුසලාරම්මණයට සිතපත් කරගන්න පුළුවන්. දැන් බුදු පියාණන් වහන්සේගේ ජීවිතය ගැන කතා කරනකොට බෞද්ධයන්ට ඒක කුසලාරම්මණයට සිතපත් වෙන පුණ්‍යමය ස්වરૂපයක් සිටේ අට ගන්න. සද්ධා ආදී ධර්මයන් එකයි. නමුත් ඒක අන්‍යාගමිකෙක් අහගෙන ඉන්නකොට එයාට කේන්ති යනවා. අපිව කෑවේවා තමයි කියලා කේන්ති යනවා. අන්‍ය අපි ආගම් ඔක්කොම විනාශ කළා. ඔයා ලෝ පහළ වෙලා කලේ අපිට පහර ගිහිල්ලයි කියලා ඒ මිසු අපව සිද්ධ කරා. ඉතින් පව සිද්ධ කරගන්නේ අකුසලාරම්ම. එකම බුදුහාමුදුරු. අන්න ඒක නිසා නිමිත්තේ අරමුණේ තියෙන වෙනසෝකයි. අරමුණේ කියන්නේ සිතේ ඇති වෙනා වෙනස, නිමිත්තේ කියන්නේ සිත පහළ වීම සඳහා ඉන්ද්‍රිය සමග එක්කාසු වෙනා වස්තුව. රහතන් වහන්සේට අනිමිත්තයි. නිමිත්තක් නැහැ. ඒ මොකද අර විදිහේ සැකසිත සත්‍යයක් නැහැ. හරියයිද නොයයිද, සැප ලැබෙයිද නොලැබෙයිද උන්වහන්සේලාට නැහැ. උන්වහන්සේලා මොක දැක්කත් මොන හැවුවත් උන්වහන්සේලාට ඒකාන්තයෙන්ම දුකක් එන්නේ සැපක් තමයි එන්නේ. අන්න ඒක නිසා උන්වහන්සේ අනිමිත්තෝච කියලා හිතන් අනිමිත්තයි කියලා උන්වහන්සේලා වෙන් කළා. උන්වහන්සේලාට නිමිත්තක් නැහැ. නිමිත්ත නැහැ කියන්නේ උන්වහන්සේලාට අර සැකයක් නැහැ. ඒකාන්තයෙන්ම උන්වහන්සේ දන්නවා කොයි එක හැවුවත් කොයි දේ දිහා බැලුවත් සැපේ කිසිම අඩුවක් නැහැ. සැපෙන් තමයි බලන්නේ අහන්නේ කොයි එක. ඒක නිසා අනිමිත්තයි. සුද්ධෝදන රජුරෝ ඇයි මට අවනම්බු කරන්නේ? ශාක්‍ය වංශිකෙක් නේද? ඇයි මගේ මේ තරම් මාලිගාවක් තියෙද්දි මේ ගයක් ගානේ ඉරා ගන්න. මොන හේතුව නිසාද කියලා උන්වහන්සේ සුද්ධෝදන රජුරෝ ඉදිරිපත් කළේ ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ වදාළ මේක මේ අපේ પરම්පරාවේ අපේ බුද්ධ પરම්පරාව මේ ජීවිතයේ පාවිච්චි කරන මේ විදිහට. ඒ මොකක්ද? කිසිම කෙනෙක් දැනගන්න. මේ ගෙදර මට යන්න අයිති කියලා හිතන් ආරාධනාවක් නැතුව දැනග තියන්නේ නැහැ. එතකොට ගියක් දොරකොට හිටින්නේ. පාරයිනේ හිටගන්න. ඒ ආරාධනාව උන්වහන්සේ ආරාධනා කරනවා ඒ අයට. මොකද යම් කිසි කෙනෙක් සසර දුකින් මිදීමට ඉලක්කමක් කරගැනීමේ බලාපොරොත්තු වෙනවා නම් ඒ තනස්සාට ඒ පුණ්‍ය කර්මය කරගන්න මෙන්න ඉඩක් සැලසීලා තියෙනවා. සතුටු නම් කැමැත්ත ඇවිල්ලා තියෙනවා නම් ඒ පුළුවන් පරිත්‍යාගයක් කළාට වරදක් නැහැ. ඒත් සුළු වෙලාවක් ඉන්නවා ඒ අයගේ බලාපොරොත්තු නැත්නම් ඊළඟට හැට යනවා. එතකොට ඔය විදිහේ නිස්සරණය යමකට බැඳීමක් නැති සත්‍යයක් උදා කරගෙනයි ඒ බුද්ධ ජීවිතය සංවිධානය වෙන්නේ. ඒක නිසා මොනම තැනකින්වත් බැඳීමක් ඉලිප්පෙන මොනම ක්‍රියාවකට උන්වහන්සේලාට ඉදිරිපත් වෙන්න බෑ. ඒ මොකද ඒ බැඳීමට සහාය දෙන්නා වූ ශක්තිය උන්වහන්සේලා ජීවිතෙන් ඉවර වෙලා අයින් වෙලා. ඒකෝනේ නිසා මේ අපේ මාලිගාව මෙතන ඉඳලා තමයි මං ගියේ කියලා එහෙම හැරෙන්නේ නැහැ ඔළුව. හැරෙන්නේ නැත්තේ හරවන
ශක්තිය දැන් නැහැ. උන්වහන්සේට පේන්නේ නැහැ තමන්ගේ මාලිගාවක්. ඒ ප්‍රදේශ. උන්වහන්සේට පේනවා ගෙවල්. උන්වහන්සේට පේනවා මිනිස්සු. දැන් රජුර වුණත් මගේ තාත්තා කියලා පේන්නේ නැහැ. නෑ කමට මේ මෙයාට දාවයි මා බිහුරි කියලා දන්නවා. නමුත් මගේ තාත්තා කියලා මගේ කියන හැඟීමක් උන්වහන්සේලේ නෑ. ඒ හැඟීම නැති නිසා උන්වහන්සේට බෑ පිළිවෙලින් ගෙවල් වලට නොගිහින් අර ලොකු ගෙදෙට්ට යන්න. මේ ගියත් අරත් ගියත්. එතන සත්මහල් ප්‍රාසාද වෙන්න පුළුවන්. මේක පොල්ලත් ගලා. නමුත් මේ දෙකම ගෙවල්. ඒ නිසා මේකට ගිහිල්ලා ඊළඟට ගෙට යනවා. ප්‍රමාණයට ලැබුණොත් ඉතින් නවත්තනවා. මේ ක්‍රමය බැඳීමක් නැතුව ජීවි ගෙවීම බුද්ධ පරම්පරාවේ සිරිතයි. ඒක නිසා අපි ගෙනියන්නේ මහරජ ශාක්‍ය වංශික පැවතුම් නෙමෙයි බුද්ධ වංශික පැවතුම්. ඒක නිසා අපේ වැඩ පිළිවෙල මේකයි. එතකොට ආරාධනා කළා මට පිනක් කර ගැනීමට ඒ අනුකූලව පින කරගන්න මට අවසර දෙන්නේ කියලා පාත්‍රය අපිට. ඊට පස්සේ තමයි වැඩි. අන්න ඒක අර බුද්ධ පරම්පරාවෙන් එන චාරිත්‍රාක් හැටියට පෙන්වුවේ උන්වහන්සේලාගේ මානසික මට්ටමයි. නැත්නම් මේ ක්‍රියාව නෙමෙයි. ක්‍රියාව සංවිධානය උනේ අර මානසික මට්ටම. දැන් මේ පිළිබඳව විස්තර ධර්ම සාකච්ඡාවලදී අපි ඉදිරිපත් කළා. දැන් මේ මහත්මයා නැවතත් බලාපොරොත්තු වෙන්නේ විද්‍යාව කියන එකේ සුළුමුළු තව ටිකක් තේරුම් ගන්න. රාග කියන්නේ සම්බන්ධතාවය. විරාග කියන්නේ සම්බන්ධතාවය නැතිකම. તો රාග විරාග දෙකේ අර්ථය ඔකයි. එතකොට අවිද්‍යා විරාගෝ විද්‍යා උපාදෝ විචා උපාදෝ. එතකොට සංඝා නිරෝධ. ඔය දැන් කීපයක් කරුණු තියෙනවා. නමුත් ඒ ක්‍රියාවේදී ඒ ගුණයේදී අවිද්‍යා විරාගය විතරයි කරන්න ඕනේ. ඒකට මේ අවිද්‍යාවයි කියන්නේ මොකක්ද? යම් කිසි කෙනෙක් තමා බලාපොරොත්තු වෙන දේ ඉටු වෙන විදිහට ඒ ක්‍රියාව කරනවා නම් ඒකට කියන්නේ විද්‍යාව. ඒක ඉටු වෙන විදිහට කරන්න ඕනේ. පොඩ්ඩක් හරි අඩුවක් අස්කොන් අරමෙව පිටින්න බෑ ඒක. හරියට සම්පූර්ණ වෙනකොට ඒ වැඩේ කෙරෙලා ඇති. දැන් බැලුවට උලන් ගහගෙන යනකොට තල්ලු කරාට බැලුම යන්නේ නැහැ. ඒකට දුම් පුරවනවා පුරවගෙන යනකොට එක්තරා සීමාවකදී බැලුමේ රැලි දිගැල්ලා අතින් ගිලිලා යනවා. ඊට පස්සේ උලන් ගහන්න වෙන්නේ නැහැ. ඒ උඩට ඇදී යන ප්‍රමාණයට දෙන්න ඕනේ. අන්න ඒ වගේ ජීවිතේ දුකින් මුදවා ගැනීමට සිටිය යුතු ආකාරය. මේ අයගේ බලාපොරොත්තු දුකින් මිදෙන්නයි. ඒ දුකින් මිදීම සඳහා තමාගේ සිතේ තිබිය සංවිධාන විය යුතු ආකාරයට හරියට සකස් වුණා. ඒ වෙලාවේදී අන්න විද්‍යා උදපාදි කියන විද්‍යාව සකස් වෙච්ච වෙලාවයි. ඒ බව කොහොමද දැනගන්නේ? ඒ කාරණයට සිත යෙදීමේදී විද්‍යාව යෙදුනොත් ඒ දුකින් මිදෙන ක්‍රමයේ යෙදුනොත් අන්න දුකක් නැති තත්ත්වයෙන් ඒ කරුණ ආශ්‍රය කරන්න පුළුවන් වෙනවා. දුකක් පීඩනයක් නැතුව අන්න ඒක අවිද්‍යා විරාගෝ කිව්වේ ඒ විද්‍යාත්මක ස්වરૂපයම හැම කරුණකදීම මේ මිනිස්යා පාවිච්චි කළොත් තොරදන් මේ විද්‍යාත්මක ස්වરૂපේ කිව්වේ මොකද්ද? අවිද්‍යාව පදනම් වෙලා තියෙන්නේ
බැඳීම තණ්හා දික්ටි මාන කියන මේ තුنين තණ්හා දික්ටි මාන තණ්හා දික්ටි මානේ කියේ මොකද්ද? තමන්ගේ ජීවිතය ඇතුලේ තිබෙනා වූ කාම ශක්තිය කාන්දම යොමු වීම එකක්. ඒ යොමු වීම නිසා යොමු වීම ඇති වුණා වූ නිමිත්තේ පිළිබඳව වැරදි මතයක් යා තීරණය ගන්නවා. ඒක නම් හොඳයි. නැත්නම් ඒක නම් නරකයි. ඒ වැරදි මතයේ උඩ වැරදි පිළිගැනීම උඩ එයාගේ මානයක් උපදිනවා. මොකද්ද මානෙ? ඒක මම ලබා ගන්න ඕන. ඒක මට මෙන්න මේ විදිහට වටිනාකමක් තියෙනවා. එහෙම නැත්නම් ඒක නරක නම් ඒක මට කොහෙත්ම හොඳ නෑ. ඒක නිසා ඒක අත්හැරෙන්න ඕනේ. ඒකට මේ තණ්හා දික්ටි මාන කියන තුනේ දික්ටි මාන කියන දෙක විතරක් තමයි අපිට වැඩට යොදන්න පුළුවන්. තණ්හා කියන එක අපිට යොදන්න බෑ. බැරි තණ්හා කියන එක සිදු වෙන්නේ අර කාම වර්ග පහෙන්. ඒක යොමු වීම. ඒක ස්වභාවික ක්‍රියාව. ඒ රසායන වල හැටි. නමුත් ඒක නවත්තා ගන්න දික්තිමාන දෙක අපි සංවිධානය කරන්නේ. මොකක්ද? අපි දික්ටි අස් කරන්නේ. මිච්ඡා දික්ටි අස් කළා සම්මා දික්ටියට වැටෙන්න ඕනේ. සම්මා දික්ටියට වැටුණාම මොකක්ද අපේ ක්‍රියා මානසික ස්වરૂපේ? ඒකේ හොඳක් හෝ නරකක් නැහැ. මට හොඳ වෙන්නේ ඒක ගැන මං හිතන විදිහට විතරයි. ඒ වස්තුවේ හොඳක් හෝ නරකක්. මට නරකුනේ මම හිතපු විදිහ වැරදි නිසායි හොඳ වෙන්නේ මා හිතන විදිහ හරිනම්. කනිසාම පුරුදු වෙන්න ඕන මට අනර්ථයක් නොවෙන්නේ ගැන හිතන්න. අන්නේ සිතිවිල්ල ගත්ත හැටි ඒකද කියන්නේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨියට වැටිච්ච හැටි ඒකාන්තයෙන් අර මානෙ ගැන තියෙන අවධානය කොහෙත් නිතුරු වෙන්නේ. ඒකෙ නිම්මක් නැහැ. මොකද නරකත් නැහැ හොඳක් නැහැ. ඒ ඔක්කොම ඒකටයි කියව. ඉතින් මට නරක වෙන්නේ හොඳ වෙන්නේ මම හිතන්නේ නැති. ඒවා යට නිම්මක් නැහැ. අන්න ඔය කියන තණ්හා දිට්ඨි මාන තුන සිතෙන් අයින්. එතකොට සම්මා දිට්ඨියට නියතමානී ස්වરૂපයට සිත වැටෙනකොට අර කාන්දක් නැත්නම් අර සංහව ක්‍රියා කිරීමට බැරුව යනවා. ඇයි ඒකේ එල්බ ගන්නා ගතිය නැති නිසා. ඒකේ වැඩ කරනවා. නමුත් එල්ලිලා හිටීමට කිසිවක සහායක් ලැබෙන්නේ නැහැ. ඒවට හරස් කපන. අන්න ඒක නිසා තණ්හා දිට්ඨි මාන කියන මේ තුන නවත්තා ගැනීම සඳහා තමන්ගේ සිතුවිලි සංවිධානය කිරීම ඉදිරිපත් කිරීමයි සම්මා මේ විද්‍යුත්පාද කියලා. විද්‍යාව උපදින කියන්නේ ඕකයි. ඔය කාරණේ උඩ වැඩ කරනකොට තණ්හා නිරෝධය අනිවාර්යයෙන්ම කරනවා. ඒක නිසා තණ්හාව නිරෝධ වෙනකොට කාම ධාතුව නැත්තම් කාන්දම සම්පූර්ණයෙන්ම නැකී යන නිසා නැවතයට උත්පත්තියක් ලැබෙන්නේ. ඒකයි ඒ විද්‍යුත්පාද කියන පදයට අපි නැවත විවරණයක් දෙන්න ඕන විදියට. උත්පත්ති කියන්නේ දෙකම පුනර්භවය කියන්නේ නැවත සිදු වෙන්නේ නැහැ. මොකද්ද සිදු වෙන්නේ නැත්තේ? අර විදිහේ චිත්ත සංවිධානයක් කරලා කරගෙන යනකොට චිත්ත පහළ වෙන ශක්තිය එයාගේ නැති වෙන. ඒ යම් වෙලාවකද නැති වුණේ ඒ නැති වෙච්ච වෙලාවේදී ඒ නැති වෙච්ච අවස්ථාවේදී එයාගේ සිත නැවතත් පහළ කරන්න බැරි යනවා. හරියට එන්ජිමේ
තෙල් නැති කලාවා. තෙල් වැඩ කළ අන්තිම බිඳුවට වැඩ කරනකොට ඒ අවස්ථාවේ ඒ බිඳුවටත් අර ශක්ති වේගයක් ස්පාක් එකක් වැඩ කරනවා. ඒ බිඳුවෙන් කලේ ස්පාක් එක විතරයි ඊළඟට එකක්වත් නැහැ. ගහන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒකට උමනා කරන සාය නැහැ. අන්න ඒ වගේ මේ නැවත උත්පත්තියක් වෙන එක නැවත හිතක් පහළ වෙන්නේ නැහැ කියන එක. පුනර්භවය කිව්වේ නැවත සිද්ධ වෙනවා. මොකද්ද? සිතක් පහළ වීමේ සිද්ධිය සිද්ධ වෙනවා. මේ තැනට ගත්තාම නැවත සිතක් පහළ වීමේ සිද්ධියක් නැහැ. බෑ. මේක අවුරුදු අසංකේය ගාන එක්කාසු කරපු ශක්තියක් එක ක්ෂණයක නවතන්න බෑ. හිමින් මේක අඩුකරන්න ඒ වස්තුව කෙරෙහි තමාගේ සිත වැඩ කරන හැටියෙන් ඉතාම ගොරෝසු. අපි පටන් ගන්න එතන ඉඳලයි. සතර අපායට යන සිත් ඉස්සෙල්ල නවත්තන්න ඕනේ. ඒ සතර අපායට යන සිත් නවත්තපුවාම තමයි අර ඒ විද්‍යුත් පාදෝ කියන එකේ ඉතාම තද දුක් විඳින පැත්තෙන් ඔන්න දැන් ගැලවෙනවා. ඒ විදිහින් සෝහන් වීම තමයි ඵලය. ඊළඟටයි අනිත් ඒවා ඩිංගෙන් ඩිංග කඩන්න ඕන. කොච්චර හරි රූපාරූපී සිත්වල පවා ඔය රාග ගතිය තියෙනවා. ඒ ඔක්කොම ඉවර වෙන දාට අර කෙලෙස් ඉවර වුණයි කියන්නේ. ඒක නිසා අපි දැන් කරන්න ඕන දැන් ඉන්න මට්ටමේ අපි දුක් විඳින ප්‍රමාණය නැති කරගන්න අර දැනට කරන්න පුළුවන් හරිය. ලෝභ, ද්වේෂ, මාන, ලෝභ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, අහංකාර ආදී ඒවා ඇතිතාවුවේ නවත්තන් ඉන්නකොට Tamanට වෙන්නේ මගේ විද්‍යාව හරි. ඉස්සරේ දුක් විඳපු දේවල් වලින් අද මන් දුක් විඳින්නේ නැහැ. ඔන්න ඔය විදිහේ හිමින් ඒක තමයි අතුරු කරන හැම වස්තුවක් කෙරෙහි ඒ தත්ත්වය උදා කරගෙන පාවිච්චි කරනකොට ඒ හැදෙන්නේ විද්‍යාව තමයි. ඒක තමයි විද්‍යාව කියන්නේ. මොකද ටිකෙන් ටික දුකෙන් අයින් කරන නිසා. ඒක තමයි වේදල්ල සූත්‍රයේ ප්‍රකාශ කළේ. උදයි පින්නතුනි දැන් වයින් එහා අපට යන්න පුළුවන් කමක් නැහැ. මොකද දැන් වස්සමාදම් වීමේ දව ආරාධනාවත් අදයි වස්සමාදම් වෙන දිනෙත් අදයි. ඔක්කොම ඉදිරියට තියෙන අදටයි. එනිසා දැන් අපේ මහත්තුරු අපිට මතක් කළා 4:04 ඒ කාලෙට විතර මේ ඊළම්පස්සේ අරගෙන ඒ අවස්ථා ආරාධනාව කරනවා කියන්නේ. ඒතර දැන් මේ පින්නත් පිළිසෙට ඊළඟට අනිත් ස්ථානේ අවස්ථා ආරාධනාව කියන මේ අවස්ථාවේ අපි මේ ධර්ම සාකච්ඡා පවත්වමින් ධර්මඥානයේ සත්කරගත්තා වූ සකල කුසල පුණ්‍ය සම්භාරයෙන් ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාපැත්තු කරන්නා ස්ථානවලටත් අධිග්‍රහ සියලුම දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් වී අත්අග්‍රත මේ ධර්මමේ ජීවිත ගත කරමින් ජීවිත රසය මතු කර ගැනීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් සීමේ පරිලෝකයේ මෞපිය ආදී ඥාති වර්ගයාටත් භූත පින්නතුන්වත් ලෝසතුන්වත් මේ හැමතෙමත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ගාථාවෙන් අපසාරිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්දතු